Okay, so we're going to start the today's part. What we are discussing is about Pascal programming. අපි කතා කරන්නේ Pascal programming සම්බන්ධයෙන්. මෙතන අපිට වැදගත් කාරණා කීපයක් දැනගන්න. එකක් තමයි මේ පාඩමේ කොටස් අතරම තුනක් තියෙනවා. එකක් තමයි flow chart, අන්තික pseudo code, ඊළඟ Pascal program. දැන් විභාගය ගැන ගත්තොත් විභාගයට අපිට ගොඩක් වෙලාවට තනි ප්‍රශ්නයක් හම්බ වෙනවා මේකෙදි ලියන්න. ගොඩක් Pascal වලට වඩා අපිට දෙන්නේ අර flow chart pseudo code පැත්තේ. ඒ නිසා අපි ඒකට තමයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. හැබැයි අපි මේ ලියන ප්‍රෝග්‍රෑම් එක අපිට දැනෙන්න එපා, තේරෙන්න එපා, පේන්න එපා. ඒ නිසා අපිට Pascal වලින් ටයිප් කරලා බලලා, අතුවත් කරලා බලලා අපිට කොහොමද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපිට ඒක ඇත්තටම වෙන්නේ මොකක්ද කියලා Pascal වල දෙන දේ අපිට බලා ගන්න පුළුවන්. මම ඒකයි ගොඩක් අයට කිව්වේ මේක පොඩ්ඩක් try කරලා බලන්න. Pascal වල ටයිප් කරලා බලන්න ප්‍රෝග්‍රෑම් දැන් පහක් විතර ලිව්වනේ. අපි බලමු. කවුද බලපු කට්ටිය? එදා නම් පන්තියේ බැලුවා කීප දෙනෙක්. එදා පන්තියේදී බැලුවා. ඔන්ලයින් ඉන්න කට්ටිය කවුද පුතේ දුවේ අපි ඔය ප්‍රෝග්‍රෑම් එක කම්පියුටරේ ගහලා බලපු කට්ටිය කවුද? ප්‍රශ්න මොනවත් ආවද? එහෙම කරද්දි ප්‍රශ්න මොනවත් ආවද? නේද? දැන් අතරම අපි හරි syntax එක පාවිච්චි කරොත් අපිට වැරදි එන්නෙම නැහැ. If you use the proper syntax, the correct syntax, you don't get error message, smoothly program will run. But if you make a mistake, some mistake, you will get an error message and program will not run, will not give an answer. That is very, very important. So whenever you run this one properly, you get the correct answers. If you do not write something, if there is a mistake, you get an error message, then the program will not work. ඉතින් අපි අතරම ප්‍රෝග්‍රෑම් එක රන් කරද්දී අපිට යම් කිසි ආකාරයක වැරද්දක් තිබුණොත් ප්‍රෝග්‍රෑම් රන් විශේෂම සින්ටැක්ස් එක දෙනවා. අපිට එරර් වර්ග තුනක් තියෙනවනේ අපිට. සින්ටැක්ස් එරර්ස්, කාරක දෝෂ, ලොජිකල් එරර්ස්, තාර්කික දෝෂ, රන් ටයිම් එරර්ස්, දාවන කාල දෝෂ. ඒතර සින්ටැක්ස් එරර් තිබ්බොත් ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම වැඩ කරන්නේ නැහැ. If the program has some kind of a syntax errors, the program will not run at all. දැන් අපි පාවිච්චි කරන්නේ මේ Pascal වල modify කරපු version එකක් charm Pascal කියන එක. ඒක තුල හරිම ලේසි අපිට අර error message පෙන්නනවා. errors පෙන්නනස අපිට වඩා පහසුවෙන් error එක තේරුම් ගන්න පුළුවන්, error එක හදා ගන්න පුළුවන්. ඒක වඩාත් සරලයි කියලා මට දැනෙන නිසා මම මේක තෝරගත්තේ ඒකයි. හැබැයි මේ හා සමාන තව Pascal program ගොඩක් තියෙනවා. අපිට ඕන එකක් පාවිච්චි Pascal run කරන්න පුළුවන්. ඉතින් මට මේක පහසු වගේ දැනෙන නිසා මම මේක තෝරගත්තා. මම ඒකයි මේක download කරන්න පොඩි file එකක් නේ. ලොකු ෆයිල් එකක් නේ ඩවුන්ලෝඩ් කරලා අපිට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒක ඇත්තටම ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි අපි අද ඉස්සරහට යනවා. අපි දැන් ඇත්තටම try කරන්නේ අපි programming concepts වලදී කතා කරපු program එක Pascal හදලා බලන්න. So under the programming concepts tude, we made lot of programs. We draw a lot of flowcharts, we make lot of pseudocodes. Now we are trying to do those things with the Pascal. Right? ඒ නිසා ඉස්සෙල්ලාම හොයාගන්න ඕගොල්ලෝ අතේ තියෙන programming concepts tude එක ඒ ටියුට් එක අතර ගන්න ඒකේ ප්‍රෝග්‍රෑම් සාම්පල් අපි කතා කරා. ඇක්ටිවිටි 1 2 3 4 සෙට් එකක් කතා කරා. නේද? ඒත් අපි මේ සෙට් එකත් එක්ක තමයි දැන් අපි යන්න උත්සාහ කරන්නේ. හරිනේ? ඒක එන්න අපි මේ කතා කරන අනුක්‍රමය කියන එකට නේද? සමහර අයගේ පිටු අංක 3 තියෙන්නේ, සමහර අයගේ පිටු අංක 5 තියෙන්නේ. හරි? 4 පිටු අංක 4. නේද? කට්ටියගේ පිටු අංක 4, කට්ටියගේ පිටු අංක 2 අර ඇක්ටිවිටි 1 2 3 4 කියලා තියෙන්නේ ඇක්ටිවිටි එක. Hurry. So what we are going to do now, we are going to implement some of these activities. Hurry. අපි දැන් activity කරන්න යන්නේ. අපි ඇත්තටම මෙතන පළවෙනි එක කරා. අපි පළවෙනි එක කරා. ඒ නිසා අපිට ඒකේ ලොකටුවක් නැහැ. හරි. අපි පළවෙනි එක කරා. ඒ නිසා අපිට ගැටලුවක් නැහැ. මොකද පළවෙනි එකෙන් කියන්නේ සංඛ්‍යා දෙක එකතුව මුද්‍රණය කිරීම. Print the total of two numbers. අපි ඒක තමයි ඉස්සෙල්ලාම Pascal වලින් කරේ. මතකයි නේ ඔයගොල්ලන්ට? අපි Pascal පාවිච්චි කරලා සංඛ්‍යා දෙක තෝරන කොට විවිධාකාරයක කරා. අපි සංඛ්‍යා දෙක ආදේශ කරලා කරා, අපි සංඛ්‍යා දෙක ඉන්පුට් කරලා කරා. නේද? So we did
Many different ways. One is we assign the numbers within the program, then we input the numbers, then we try it. අපි ඒ දෙවිතම කරනවා. අපි දැන් යනවා කරන්න ඕකේ ක්‍රියාකාරකම දෙක. සංඛ්‍යා පහක් ඇතුළත් කර ඒවායේ සාමාන්‍ය මුද්‍රණය කිරීම. What we want is I want to input 5 numbers and get the average of them. දැන් පොඩ්ඩක් මතක කරගන්න pseudo code එක. අපි pseudo මතක කරගන්න අපි pseudo code කොහොමද ලියන්නේ? Input n1 n2 n3 n4 n5 කියලා ලියලා අපි සංඛ්‍යා පහට මොනවා හරි දෙයක් කරලා average එක print කරනවා. මතකයිනේ? පොඩ්ඩක් ඒ flow chart එක බලන්න පොඩ්ඩක් pseudo code එක බලන්න. ඒ ටික බලාගෙන අපි දැන් Pascal program එක ලියනවා. පුළුවන් ලියන්න. දැන් Pascal නීතියට අනුගමනය කරනවා. Pascal program දැන් මම දැකපු දේ තමයි ඕගොල්ලෝ ලියද්දි වැරදි කරනවා. පළවෙනි කාර්යය මොකද්ද? Pascal පටන් ගන්නකොට මුලින්ම Pascal නම ලියන්න. කොහොමද අපි ලියනවා? keyword එක. මොකද keyword එක? අපි අනිවාර්යෙන් දාන්නේ මොකද keyword එක? program එක. program එක දාන්න. දැන් මෙතනදී අපි keyword එක වැරදි කරනවා. මම පද්‍ය ළමයට බලද්දී වැරද්ද තමයි අපි මේ අකුරු ලියද්දී spelling වරද්දනවා. spelling වරද්දනවා. මොකද්ද ලියන්නේ? program කියලා ලියන්නේ PROGRAM විතරයි. වෙන මොකුත් අපි ලියන්නේ නැහැ. වෙන මොකුත් අපි ලියන්න පුළුවන් කමක් නැහැ. අපි ලියන්නේ PROGRAM විතරයි. MME කතා නැහැ. MME කතා මොකුත් නැහැ. අපි පාවිච්චි කරන්නේ PROGRAM විතරයි. හරිද? ඊට පස්සේ මෙතන ඉස්සරහින් ලියන්න ඕනේ මේක ලියන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ නම. ප්‍රෝග්‍රෑම් එකේ නම ලියද්දී අපි නීති ටිකක් තියෙනවා. identifiers කියලා කියන්නේ. නම වල අනිවාර්යෙන් නම පටන් ගන්න ඕනේ අකුරකින් පටන් ගන්න. කිස්තෙන් කියන්න බෑ. අනම්මන සලකුණු දාන්න බෑ. ඕනනම් අන්ඩර්ස්කෝර් දාන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කියන්නේ ඒකත් දාන්න එපා. අන්ඩර්ස්කෝර් දාන්නත් එපා. හැබැයි නම අකුරකින් පටන් ගන්න ඊට පස්සේ ඕනනම් ඉලක්කම් දාන්න පුළුවන්. ඉතින් මේක එක්සැම්පල් එක දෙකනේ ඇක්ටිවිටි එක දෙකනේ සමම ලියනවා කොහොමද? EG දෙක. සිස්ටම් මුකුත් නැහැ. ප්‍රෝග්‍රෑම් EG දෙක. සාමාන්‍ය Pascal නීතියක් තියෙනවා හැම පෙළක්ම ඉවර වෙන්න ඕනේ මොකකින්ද? තිත්කමාව semicolon. So Pascal has a rule each and every line must finish with the semicolon. ඉතින් මෙතන අපි දානවා semicolon. හවද? Pascal program එක අපි නම ලියුවට පස්සේ අපිට ඕන නම් දාන්න පුළුවන් program එකේ කාර්යය ගැන සම්පූර්ණ දෙයක්. input output දාන්න පුළුවන්. අපිට එහෙම දාන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? අපිට මේ EG එකට පස්සේ අපි තව කැලක් ලියනවා. දැන් අපි ඒක ලිව්වොත් අපි ගන්න මොකද්ද? program EG2 වරහන් ගැලියා අපිට එනවා input, output කියලා. ඒක අවශ්‍ය නම් ලියන්න. හැබැයි ඉතින් හොඳම දේ එක ලියන එකයි විභාගෙට. මොකද විභාගෙදී බලාපොරොත්තුව complete answer එකක්. So in the exam, they expect to have the complete answer. Then better to introduce that to input, output. व्यवहाराना धर्मा පැහැදිලිද? එක්කෝ මෙහෙම ලියනවා නැත්නම් මෙහෙම. වඩාත් මේ දෙවෙනි ක්‍රමය මොකද ඒකද අපි හැම දෙයක්ම පැහැදිලිව කියන එක වඩාත් හොඳයි. පැහැදිලිනේ? Then we start to write the program. The first step is we have to define the variables if you are using variables. අපි දැන් මොකද කරන්න ඕනේ? අපිට කිසියම් variable ඕන නම් අපි ඒ ටික දැන් මෙතන define කරන්න ඕනේ. අපි variable define කරන්නේ කොහොමද? වා කියන වචන. අපි වා කියන වචනේ පාවිච්චි කරලා variable ටික ඔක්කොම define කරනවා. variable define. If you look at Pascal has many different type of variables. We have integer type, we have real type, string type, char type, boolean type. අපි මූලික වර්ග පහ කියමු. එකක් integer පූර්ණ සංඛ්‍යා, අන්තක real දශම සහිත සංඛ්‍යා, string අකුරු ගොඩක්, char තනි අකුරක්, boolean yes no. That's true false. Pascal has many different type of variables. One is the integer, that's a whole number. අපි කියන නිකල සංඛ්‍යා කියනවා, පූර්ණ සංඛ්‍යා කියනවා. Real numbers with fractional part, decimal part, දශම සහිත සංඛ්‍යා. String is a text. Then char, that's a single character, එක අකුරක් දාන පාවිච්චි කරනවා. Boolean, true false. ඔන්න ඔය ටික පාවිච්චි කරනවා. පැහැදිලිද? ඉතින් අපි ওই ටික දාලා තමයි අපි දැන් මේ වැඩේ කරගෙන යන්නේ. හරිද? දැන් මෙතන ඒ ටික ඩිෆයින් කරනවා.
ඊට පස්සේ පටන් ගන්නවා begin කියලා. අපි begin කියලා පටන් ගන්නවා program එක. අපි begin කියලා program එක ලියන්න. හොඳයි. දැන් මට පුළුවන් නේද program එක ලියන්න? අපිට පුළුවන් ලියන්න. මොකද අපි කරන activity එක දෙක. සංඛ්‍යා පහක් ඇතුළත් කරලා ඒ සංඛ්‍යා පහේ average එක print කරන්නයි ඕන. හොඳයි මම මිනිත්තු 5ක් කරලා දෙන්නම්. අපි හැමෝටම පුළුවන් දැන් program එක ලියන්න. හරි නේද? පැහැදිලිනේ? right. මම උදව් කරා. මම මුල් ටික ලිව්වා. ඊළඟ ටික බලන්න අපි program එක කරමු. So now I am going to explain line by line what is happening here. මේක තේරුම් ගන්න මොකද මේක එච්චර අමාරු එකක් නෙමෙයි. හරි ලේසි එකක් අපිට තේරුම් ගන්න. මේක තමයි ඉස්සෙල්ලාම. දැන් පළවෙනිම ලියන්නේ මොකද්ද? අපි ප්‍රෝග්‍රෑම් එකේ නම ලියමු. ඒක පැහැදිලිනේ. ඊට පස්සේ අපි කරන්න යන්නේ මොකද්ද? වේරියබල් හඳුන්වා දෙන්න. දැන් ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? සංඛ්‍යා පහක් ඇතුළත් කරලා ඒකේ ඇවරේජ් එක හොයන්න කියන්නේ. එහෙනම් මට සංඛ්‍යා පහ ඉන්පුට් කරන්න වේරියබල් කීයක් ඕනද? වේරියබල් පහක්. එහෙනම් මම වේරියබල් පහ ගන්නවා. දැන් මට ඊට පස්සේ ඇවරේජ් එක හදලා තමයි දැනගන්න ඉන්න එපා. ඇවරේජ් එක කොහොමද? සංඛ්‍යා පහ එකතු කරලා පහෙන් බෙදන්න ඕනේ. මට මෙහෙම කරන්න පුළුවන් නේ. මට සංඛ්‍යා පහ එකතුලා එකතුව ගන්න පුළුවන්. ඒතර මට එකතුව දාන්න වේරියබල් එකක් මොකක්ද කියලාද? ටෝටල් කියලා. මට ඇවරේජ් එක හදන්න ඕනේ. මම කරන්නේ මොකද්ද? එකතුව පහෙන් බෙදලා ඇවරේජ් එක ගන්න. ඒතර මට ඇවරේජ් එකට තව වේරියබල් එකක් ඕනේ. ඒතර සංඛ්‍යා පහට වේරියබල් පහක් ඕනේ. ටෝටල් එකට වේරියබල් එකක් ඕනේ. ඇවරේජ් එකට වේරියබල් එකක් ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි කිව්වා පැහැදිලිවම සංඛ්‍යාවක් බෙදුවොත් අපිට උත්තරේ වශයෙන් ලැබෙන්නේ හැමසෙම ලැබෙන්නේ මොකද්ද? රියල් එක. එතකොට මට අර මුල් සංඛ්‍යා ටික සංඛ්‍යා පහ එකතුවයි මට හඳුන්වා දෙන්න පුළුවන් මොනවා හැටියටද? ඉන්ටිජර් හැටියට. හැබැයි ඇවරේජ් එක හඳුන්වා දෙන්න වෙන්නේ මොනවා හැටියටද? අනිවාර්යෙන් රියල් හැටියට. Now look at what to do here. We are going to input 5 numbers. To input 5 numbers, we need 5 variables. Then we have to calculate the total because average is calculated. First, get the total and then divide by 5. Then we can make, okay, get the total. We need a variable for total. Then you divide by 5 and get the average. හැබැයි අපිට පුළුවන් නේද එක පේලියෙම කෙනෙම එකතු කරලා පහෙන් ගන්න average එක ගන්න. එතකොට අපිට total variable එක ඕනේ නැහැ. දැන් පැහැදිලිද? So then I can reduce, I can remove the total variable. I can keep only the 5 numbers and the average variable. So මට පුළුවන් එකතුව කියන විචාරය අයින් කරලා ගන්න. අයි මම එකතු කරන්නේ නැහැ. මම එකපාර අපි දැන් මේ ක්‍රම දෙක තුනම බලමු. ඒ වගේම දෙයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් Pascal වල නැත්නම් ඕනම programming language එක මම type කරනවා. අර උඩුකම ඇතුලේ 2 දර 3 කියලා. එයා මොකද්ද print කරන්නේ? එයා print කරන්නේ 5 කියලාද 2 දර 3 කියලාද? 2 දර 3. මම ලියුවොත් මෙහෙම 2 දර 3 කියලා අර උඩුකම නැතුව. If I write without the double quotation, just say 2 plus 3, what is printing? It is printing 5. ඒකේද මට print පදේ ඇතුලේ ඕනනම් ගණන් හදන්න පුළුවන් නේද? එහෙමනම් මට average එක ගණන් හදන්න නැතුව වෙනම මට print පදේම කියන්න පුළුවන් ඔය average එක print කරන්න කියලා. එතකොට මට average කියන එකේ variable එකක් ඕනේ නැද්ද? ඕනේ නැහැ. පේනවනේ? If I can do calculation within the print statement without making additional memory variable for average, I can do the calculation, I can print the answer there. පැහැදිලිද? ඉතලම සරල ක්‍රමයකට යන්න. මම මම තැන්දාව රැස් කරගෙන මේක රැස් කරලා කොහොමද කියලා මම දැන් අර වේරියබල් ගොඩක්. මොකද වේරියබල් වල ඕනේ සංඛ්‍යා පාඩ වේරියබල් පහක් ඕනේ, ටෝටල් එකට වේරියබල් එකක් ඕනේ, ඇවරේජ් එකට වේරියබල් එකක්. හැබැයි ඔබ දන්නවා දැන් ඇවරේජ් එකේ වේරියබල් එක මොනවද වෙන්න ඕනේ? ඒක ඉන්ටිජර් වෙන්න. ඒක නිසා රියල් සම මම මෙහෙම ඩිෆයින් කරනවා. මම කියනවා මෙතන n1, n2, කොහොමද අර ටෝටල් එකක් දානවා මෙතන. කොහොමද colon integer. अनिवार्य सिंबल है. එහෙනම් n1, n2, n3, n4, n5, total colon integer. හරිද? මම average එක දැම්මේ නැහැ. average එක මොකක්ද જાතිය? රියල් සමාන දේවල් ගන්න. average
පැහැදිලිද? ඕනනම් මට තිබුණා මේ ඇවරේජ් එක මෙතන දාලා ඔක්කොම රියල් කියන්න. කමක් නැහැ. එහෙම කරන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ රියල් වේරියබල් වලට මතකේ පොඩ්ඩක් වැඩි ඉඩක් ඕන. අද නම් මතකෙදී ප්‍රශ්නයක් නැහැ. මේ කතාවේ 1970 ප්‍රෝග්‍රෑම් ගැන 1970 වගේ කාලේ මෙමරි කෙනෙක් ඉතාමත් ගන්න. අඩුවෙන් තිබුණේ. පොඩි මෙමරි එකක් තිබුණා. ඒ කාලේ මෙමරි එක ආරක්ෂා කරා. So Pascal is developed around 1970s. At that time, the memory is very high priced. We have only very limited memory. So we want to protect the memory. If you define a variable as real, it needs much more space in the memory. We should protect the memory. So these programs are developed around 1970s. At that time, the memory is very high priced and we have only limited memory. So once you assign a variable under real type, it needs much more memory. සාමාන්‍ය ඒ කාලේ මෙමරි එක හරි පොඩි ප්‍රමාණයක් තිබෙන නිසා අපිට ටිකක් අමාරුයි මෙමරි එක. නිසා රියල් වල ගොඩක් වෙනවා. නිසා ඔය දෙකක් නෙවෙයි. නිසා මෙහෙම දාගන්න. මේක ක්‍රමයක් හරි. අපි තව ක්‍රම ගොඩක් බලනවා. නිසා අපිට දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අපි රියල් එක ඩිෆයින් කරා ඇවරේජ් එක අනිත් ඔක්කොම ඉන්ටිජර්. හැබැයි ඔයගලන්ට ඕන නම් මේ ඔක්කොම ටික රියල් කරන්න දෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි කවදාවත් අපිට ඇවරේජ් එක රියල් ගන්න බෑ. sorry ඉන්ටිජර් ගන්න බෑ. ඒක අනිවාර්යෙන් රියල් වෙන්න ඕන. ඇයි? හැමසම බෙදුවාම ලැබෙන්නේ අපිට රියල් ඩිවිෂන් එකක්. සැබෑ බෙදීමක්, තත්ත්ව බෙදීමක් සැබෑ එකේ දෙන්නේ අනිවාර්යෙන්ම උත්තරේ දෙන නිසා අනිවාර්යෙන් ඇවරේජ් එක රියල් වෙන්න ඕන. අපි දැන් පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක බිගින් කියලා. අපි දැන් මොකද කරන්න ඕනේ? සංඛ්‍යා පහක් ඉල්ලන්න. ඊළඟට මෙහෙම කරත හැකියි. ඉන්පුට් ෆස්ට් නම්බර් කො ඉල්ලනවා. සෙකන්ඩ් නම්බර් කො ඉල්ලනවා. එහෙම කරන්න පුළුවන්. එතකොට අපිට ප්‍රෝග්‍රෑම් එක දිග වෙනවනේ. මම ටිකක් ප්‍රෝග්‍රෑම් කොට කරනවා. මම කොට කරන්නේ කොහොමද? මම මෙතන කියනවා සංඛ්‍යාප ඇතුළත් කරන්න කියලා read නැත්නම් read දෙලම පද පහක්. ඒතර එක මැසේජ් එකයි සංඛ්‍යාපයි. නැත්තම් මට පුළුවන් enter first number read, enter second number read ඔහොම දාන්න පුළුවන්. ඒතර මට මැසේජ් පහයි read දෙලම පද පහයි. නැත්තම් මම ටිකක් අඩු කරන්න කොට කරගන්න මම මොකද කරන්නේ? මම ලියනවා මෙතන මැසේජ්. right කියලා ලියනවා. නේද? දැන් උඩුකම ඇතුලේ දාන්න අනිත් උඩුකම ඇතුලේ enter first number කියලා උඩුකම වැවුවා සෙමිකෝලන් එකක්. ඉතින් මම මැසේජ් ලියනකොට මැසේජ් වල ලියා ගන්න පුළුවන් නේ. මම තේරුමක් නැහැ මොකද ලියන එක. එතන දානවා මොකද්ද? read l n1. මට පුළුවන් මේ වගේ සෙට්ස් පහක් කියන්න. මොකටද පහක් කියන්නේ? සංඛ්‍යා පහ තමයි. පැහැදිලිද? මැසේජ් එක උත්තර ගන්නේ enter first number ඉලක්කමක් ඉලක්කම් නැවතයි. enter second number නැවතයි. enter third number නැවතයි. මට පුළුවන් මේ වෙනුවට කියන්නේ enter 5 numbers කියලා මෙතන කෙලිම ලියනවා read දෙලෙන් පද පහ. read දෙලෙන් n1 read දෙලෙන් n2 එතකොට මොකද වෙන්නේ? මැසේජ් එක print කරලා මෙතන පළවෙනි සංඛ්‍යාව දැම්මා දෙවෙනි එක තුන්වෙනි එක අද ප්‍රශ්න දාන්න. ඒතර ප්‍රෝග්‍රෑම් එක ටිකක් අඩු වෙනවනේ. කරදර අඩු වෙනවනේ. තමන්ට කැමති විදියට. පේනවනේ? පැහැදිලිද වැඩි? එහෙනම් අපි එහෙම ලියමු. අපි දැන් මෙන්න මේ වගේ දැන් කොටස් මෙතන එන ටික එන්න ඕනේ. ඔය ටික එන්න ඕනේ. හරිද? ඒගොල්ලෝ දැන් මේක රිපීට් කරන්න දෙන්නේ මේකම රිපීට් කරන්න දෙන්නේ. ඇත්තටම හොඳ මෙහෙම තමයි. enter first number read delete. enter second number read delete. enter third number read delete. so පළවෙනි එකේ read delete n1 දෙවෙනි එකේ n2 එහිමින් පහ දක්වා යනවා. පැහැදිලිද? දැන් මට පුළුවන් එකතුව හදන්න. what I can do now? I can do the addition now. දැන් මොකද කරන්නේ? අපි මේක total Pascal එකේ නිකම් සමානව ලියන්න බෑ. මොකද ලියන්නේ අපි? colon එකයි සමාන. Pascal you can't write simple equal sign to the equal. You have to use colon. අපි සමහර කරනවා colon equal. දෙකයි සමාන ලකුණයි. දැන් ගන්න කර්මය ලියනවා. මොකද ගන්න කර්මය n1 දාන n2 දාන ඔක ලියනවා. n5 දක්වා ලියනවා. කෙරුව දාන සෙමිකෝලන්. හරිනේ. දැන් මොකද කරන්නේ? දැන් හදනවා average. එහෙනම් average equal නිකන් equal ලියන්න බෑ. ලියන්නේ කොහොමද? colon equal මොකක්ද? total divide by 5 ලා ලියනවා. total divide by 5. හරිද? අපි දැන් මොකද කරේ?
ටෝටල් එක හැදුවා ඇවරේජ් එක කෙනෙකුට පුළුවන් මේ පද දෙක වෙනුවට මේ දෙක වෙනුවට මට කියන්න ඇවරේජ් කරලා එකපාර නේද දැන් මම කියනවා මොකද්ද මෙතන කියනවා මේ වගේ ඇවරේජ් colon equal ගණන් මොකද්ද n1 ගන්න n2 බෙදීම පහක් හැබැයි අතන මතක තියන්න ඕනේ අර කෙරෝලේ කෙලින්ම බෙදීම පහ දාන්න බෑ මොකද කරන්න ඕනේ සංඛ්‍යා ටික එකතු කිරීම දාන්න ඕනේ අර බොඩ් මාස් එක ඇප්ලයි වෙනවනේ එහෙනම් මම මෙහෙම ලියුවොත් n1 ගන්න n2 ගනවම n5 බෙදීම පහ ගන්නොත් වැරදිනේ එහෙම ලියන්න බෑ එහෙනම් කොහොමද ලියවෙන්න ඕනේ මෙතන දාන්න මොකද්ද පැහැදිලිද එතකොට මට මේ පෙළ දෙක වෙනුවට එක වෙලේ කියලා මම මෙහෙම කරොත් අර ටෝටල් වේරියබල් එක ඕනේ නෑ තේරෙනවද අදහස තේරෙනවද so if I use this method I don't want this total variable here because I am not using total variable පැහැදිලිද හරිද එක්කෝ මෙහෙම නැත්තම් මෙන්න ඕක දෙකම ලියා ගන්න ඕක දෙකම ලියා ගන්න පැහැදිලිද බලන්න පස්සේ ලියා ගන්න ඕක දෙකම ලියා ගන්න හරිද එහෙනම් අපි ටෝටල් එක හදනවා නම් මේ වේරියබල් අත්‍යවශ්‍යයි ටෝටල් එක හදන්න නැත්නම් මේ වේරියබල් ඕනේ නැහැ අපි කියන්නේ දැන් තව ක්‍රමයක් මම කියන්නේ print පදේ අපිට ගණන් කරන්න පුළුවන් කියලා එහෙනම් මෙහෙම ඇවරේජ් හදන්න ඕනෙත් නැහැ අපිට එකපාර ඇවරේජ් එක print කරන්න මම ඇවරේජ් එක print කරන්නම්කෝ දැන් මේ හදපු ඇවරේජ් එක මේක හරි print කරන්නම්කෝ print ගන්න කොහොමද right ln වඩා හොඳයි නේද පුංචි මැසේජ් එකක් දෙන එක මේක තමයි ඇවරේජ් එක කියන්නේ මැසේජ් එකක් දාන්නේ කොහොමද උඩු කොම ඇතුලේ මම කියනවා ඇවරේජ් සමානයි දැන් උඩු කොම දැම්ම කොම හොඳට මතක තියාගන්න මේ ටික තියෙන්නේ මැසේජ් එක විස්තරයක් අපි ඒක දාන්නේ උඩු කොම ඇතුලේ මේ සමාන ලකුණත් උඩු කොමවට අයිති එකක් remember that this is a message string we are putting them in a single quotation so the equal sign also belong to this quotation then we must put a comma here there comma වත් දාන්න ඕනේ comma එක වෙන් කරනවා ඕනේ වෙන් කළා මොකද කරන්නේ print කරනවා මොකක්ද මේ හදපු average තමයි දැන් ෆෝක ඉවර කරනවා begin එක n dot නම් n dot පැහැදිලිද දැන් බලන්න ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා variable define කරා සංඛ්‍යා පහක් ඉල්ලුවා එකතුව ගත්තා average එක ගත්තා average එක පිළිගන්නවා ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා variable define කරා සංඛ්‍යා පහක් ගත්තා average එක හැදුවා average එක පිළිගන්නවා එක්කෝ මේ ක්‍රමයට නැත්නම් මේ අපිට දැන් පුළුවන් මේ පෙළ තුන වෙනකොට වැඩක් කරන්න මොකද කරන්න පුළුවන් දැන් මේ average එක හදනවානේ මෙන්න මෙතන මේ වචනේ වෙනුවට මට වෙන මේක දාන්න පුළුවන් නේද? එතකොට මට මේක ඕනෙත් නෑ මේක ඕනෙත් නෑ. දැන් මම මොකද කරන්නේ මේ ඇවරේජ් එක කරන හදනවා වෙනුවට මම මෙතන වැඩි එකතු කරනවා. එතකොට මේ පද තුනම වෙනවා එක පදයක් ලියන්නේ. මොකද මගේ පදේ මෙතන මම ලියනවා right ln නේද? average comma මෙතන average එක ලියනවා ගණන් කරන ක්‍රමය. අර හදපු ගණන් හදපු ක්‍රමය. මේ ටික අරන් මෙතන දාන්න. මොකද්ද? වරහන් ඇතුලේ n එක දාන n දෙක දාන n තුන දාන n හතර දාන n පහ නේද? බෙදීම පහ. මේ වරහන් දාලා කයනවා. හරි? මේවන වැහෙන්නේ සිම්පල් එකක් කරනවා. පැහැදිලිද? දැන් ප්‍රෝග්‍රෑම් එක තුන් විදිහක් තියෙනවා කියන්නේ තුන් විදිහක්. එකක් මම මේ මැද්දේ ලියපු ක්‍රමේ වඩා විස්තරාත්මක ක්‍රමේ වේරියබල් ටික ගත්තා ඉල්ලගත්ත යූසර්ගේ ඉලක්කම් ටික එකතු කරා ඇවරේජ් හදුවා ඇවරේජ් එක print කරා. ඉලක්කම් පහ ගත්තා එකපාර ඇවරේජ් එක හැදුවා ඇවරේජ් එක print කරා. මේ ටෝටල් පදේ ඕනෙත් නැහැ. ඒ ටෝටල් වේරියබල් ඕනේ. ඉලක්කම් පහ ගත්තා ගණන් හදන්න වෙනම ඉන්නේ එකපාර print කරද්දී print කරන එකම ගණන් ගන්නවා. එතකොට ටෝටල් වේරියබල් ඕනෙත් නැහැ ඇවරේජ් වේරියබල් ඕනේ වඩාත් හොඳම ගන්න.
මේ පළවෙනි එකද මේ දෙවෙනි එකද අර තුන්වෙනි එක වඩාත් හොඳ මොකද්ද වඩාත් හොඳ මේ පළවෙනි එකද මේ දෙවෙනි එකද අර තුන්වෙනි එක වඩාත් හොඳ කවසෝ වෙන්න ඕනේ මොකද්ද පළවෙනි තුන්වෙනිද පළවෙනි එක නේද තුන්වෙනි එක ඇත්තට වඩාත් නැහැ නේද කවසෝ පළවෙනි එක වඩා අර වැරදි කියව නෙමෙයි ඒවත් හොඳයි වඩාත් හොඳ මොකද්ද මේ කතා කරන පළවෙනි පැහැදිලිද එහෙනම් මෙහෙම කරන්න ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න මේ ටික කොටු කරගන්න මේක මේක දාන්න පුළුවන් මේ තුනම කොටු කරගන්න මේක අර දාන්න පුළුවන් ඒකයි මම ලියලා තියෙන්නේ තේරෙනවනේ මේ විදිහට නැත්තම් ප්‍රෝග්‍රෑම් තුනක් ලියා ගන්න ඒක ප්‍රෝග්‍රෑම් තුනේදී මොකද වෙන්නේ මේක දැම්මොත් අනිවාර්යෙන් ටෝටල් එකක් තෝරේ ඇවරේජ් එකක් වේරියබල් එක කරනවා මේක විතරක් නම් හදන්නේ ඒක ටෝටල් වැලියු ඕනේ නෑ මේ තුන්වෙනි ක්‍රමය කරනවා නම් ඒක ටෝටල් ඕනේ නෑ ඇවරේජ් එක ඕනේ තේරුම් ගන්න ලියන්න තමන්ට උතර ලියා ගන්න පුළුවන් පැහැදිලි නේද කතාව right ප්‍රශ්න මාත්‍රා අහන්න පුළුවන් if you have some issues some problems you can ask කෙනෙක් කන ආයසරයක් කියලා දෙන්න පන්ද පොඩ්ඩක් ආයසරයක් බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක දිහා ආයසරයක් නේද දැන් මම මේක ටිකක් ඔය කටුවට වගේ ලියන්නේ Tamanට හරි ගසලා ලියා ගන්න මම අඩුවෙන් ලියන්නේ ඒකයි මොකද ප්‍රෝග්‍රෑම් එකක් මම ලියන එක කොපි කරගෙන වැඩක් නැහැ බලන්න මුලින්ම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ගෙවම් ගන්න මොකක්ද වෙන්න ඕනේ කියලා මොකක්ද අපෙන් අහන්නේ සංඛ්‍යා පහක් ඇතුළත් කරලා මේ සංඛ්‍යා පහේ ඇවරේජ් එක ගන්න අපි ඒක සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕනේ එතන මෙතන සංඛ්‍යාව ඇතුළත් කරන්න ඕනේ මේ කොටස දෙන්නේ සංඛ්‍යාව ඇතුළත් කරන්න දැන් අපිට සංඛ්‍යාව වල මැසේජ් එක දාන්න හොඳයි සමන්කවම මොකද right enter 5 numbers නැත්නම් enter first number ඊපස්සේ read එන්නේ n1 මේකේ සංඛ්‍යාවක් ගන්න. ඒතර අපිට මේ වගේ කැරි පහක් ලියන්න ඕනේ. ඇයි අපි සංඛ්‍යා පහක් දාන්න නිසා. අපිට ඕන නම් එක මැසේජ් එකක් දාලා read ln වල පහක් දාන්න තියෙනවා. read ln n1 read ln n2 එහෙම කියනවා. ඒතර ලේසි. නැත්තම් enter first number read ln n1 enter second number read ln එහෙම පහක් ලියන්න පුළුවන්. මේ සංඛ්‍යා පහ ගන්න. හැබැයි Pascal ප්‍රෝග්‍රෑම් එකේදී Pascal එකේ අනිවාර්යයෙන්ම අපි variable ටික හඳුනා දෙන්න. සමග ගන්න අපි n1 n2 n3 n4 n5 ගන්න නිසා උදේ define කරනවා n1 n2 n3 n4 n5 මොන හැටද integer එක. අපි එකතු කරගන්න ඕනේ. මම එකතු කරනවා. මම මෙහෙම එකතුව හදනවා නම් මම අනිවාර්යෙන් total කියන එකේ variable එකක් උඩින් define කරන්න ඕනේ. නැත්තම් එයාට ඒක total හදන්න බෑ. දැන් මේ ඔක්කොම මතුන integer හැටියට. ඔක්කොම පූර්ණ සංඛ්‍යාවක්. ඊට පස්සේ මට ඕනේ average එක හදන්න. මම average එක හදනවා. average සමානයි total එක විදිහම පහ. මෙතන කියන්නේ total එක. ඇත්තට Pascal එකේ සමානව ගන්න තනියෙන් දාන්න බෑ. අපි දාන්නේ colon එකයි සමාන. දෙතිදයි සමාන. මම ඒක දන්නේ n1 දාන n2 දාන n3 දාන හැමසෝ Pascal එකේ පේලි වලින් semicolon නේ ඉන්නේ. ඒක නීතියක්. එහෙමද? මම average එක හදනවා. මම average එක හදනවා නම් මම අනිවාර්යෙන් average කියන variable එක හඳුනා දෙන්න ඕනේ. ඒකයි වෙන්නේ real time එක. මොකද බෙදීමකින් ලැබෙන උත්තරය හැමසෙම real. පැහැදිලිද? ඔන්න අපිට define කරන්න. දැන් කාට හරි කෙනෙකුට පුළුවන් total එක හදලා average එක වෙනම හදලා වෙනකොට එකපාර total එක හදලා average එක හදන්න පුළුවන්. එක පේජ් එක. මම දැන් කරන්නේ. සංඛ්‍යාව එකතු කරලා අනිවාර්යෙන්ම වරහණ දාන්න ඕනේ පහෙන් දුක. ඒක අපි ඇවරේජ් එක විතරයි. අපි මේව හදනවා නම් ටෝටල් එක හදන්න නැති නිසා අපිට ටෝටල් එක දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔන්න අපි ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේ උත්තරේ print කරනවා. මෙතන මැසේජ් කෑලි. මේක මැසේජ් කෑලි. ඇවරේජ් කියන විස්තරය මම print කරනවා. නැත්නම් නිකම්ම ඉලක්කම පෙන්නනොත් අපි දන්නේ නැහැ මේක මොකද්ද කියලා. අපි එසා කියනවා average සමානයි එනම අනිවා මැසේජ් එක දාන්න. ඒක දාන්න ඕනේ උඩුකම ඇත. මේ අපි හදපු average එක. දැන් මේ ක්‍රමයට හැදුවත් මේකට හැදුවත් average එක හදලා තියෙන්නේ. මම average එක ගන්නවා. මේ variable නම්. හරිද?
මෙතන කමාවක් දාන්න ඕනේ මේක ස්ට්‍රින්ග් එකක් විස්තරයක් මේක අපේ අගේ නිසා අනිවාර්ය කමාවක් දාන්න ඕනේ පැහැදිලිද ඔන ක්‍රම දෙක මම මෙහෙම ගණන් හදා ගියා print කරන්න ඇවිත් මට පුළුවන් මෙන්න මේ පේජ් තුන වෙනුවට කියන්නේ මෙතන මම ඇවරේජ් එක හදලා තියෙන්නේ මේ ඇවරේජ් එක හදපු එක මෙන්න මේ ටික මෙන්න මේ ගණිත කර්මය මට දැන් මෙතන දාන්න පුළුවන් මොකද print පදේට පුළුවන් ගණිත කර්ම කරන්න print පද එතන මේ Pascal print එක right element පදේනේ right හරි right element ඒකට පුළුවන් ගණන් ගන්න එසා මම මොකද කරේ මේ ගණිත කර්මය අතන දාන්න මෙන්න මේවා මේ right element average ලා දෙනවා මම ගණිත කර්මය අර මහදු ගණිත කර්මයකට දාන්න එහෙම එකපාර average ගන්නවා දැන් මෙතන මොකද කරන්නේ එයා එකතුව මෙතන හදලා පහෙන් වෙලා average කරනවා එතකොට මට මේ average කියන variable එකක් ඕනේ නැහැ total කියන variable ඕනේ මට variable දෙකම නැතුව එකවර ගන්න එකම ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ක්‍රමයට හැදුවොත් මට total එකක් හදනවා average හදනවා මට ඉතින් මතකේ තියෙනවා මට online එකේ පාස් කරලා ගන්න මම මේ ක්‍රමයට හැදුවොත් total එක නෑ මට දෙන average එක විතරයි මම මේ ක්‍රමයට හැදුවොත් මගේ ළඟ total එකක් නෑ average එක නිසා වඩා හොඳයි කියලා කියන්න පුළුවන් මේක මේ වේගය ගැන ගත්තොත් මේක වඩා වේගවත් වැඩ කරනවා ඇයි එකපාර පේලි ගන්න අඩු වෙනවා මේක වඩා වේගෙන් වැඩ කරනවා ඇයි අර පේලි තුන වෙනකොට තියෙන පේලි දැන් මතකයක් මේකේ අඩුයි ඇයි මතකෙම තැම්පත් කරන්න ඕනේ නැහැ හැබැයි මෙතනදී total එකක් තැම්පත් කරනවා average තැම්පත් කරනවා හැබැයි මාස් දැන් තමයි බැරි හරිද නිසා අපි දැන් ප්‍රෝග්‍රෑම් තුනක් තිබෙනවනේ එකම ප්‍රෝග්‍රෑම් එක තුන් දෙනෙක් හිතනවා තුන් විදිහට කෙනෙක් හිතනවා total එක හදලා average කරලා print කෙනෙක් හිතනවා average එක එකපාර කරලා print කරනවා average එක හැදුවා ඊට පස්සේ print කරනවා කෙනෙක් හිතනවා නෑ print පදේම average එක හදලා print කරනවා තුන් දෙනෙක් මම කරලා තේරෙන ක්‍රමය ඔයාලට මතකයි නේද තේරෙන ක්‍රමය කෙනෙක් සීනි කලවම් කරලා පිටි කලවම් කරලා එහෙම කෙනෙක් ඔක්කොම එකට කලවම් කරලා දෙන්න පුළුවන් කාටත් තේරුවත් කලවම් කරලා සීනි කලවම් කරලා පිටි කලවම් දැන් මම මුල් කාලේ කිව්වම එහෙම සීනි පිටි කලවම් කරනවා තේරුවත් එක්ක කියලා මිනිස්සු හිනාවලා ළමයි හිනාවුණා අපෝස කොහෙද එහෙම හදන්නේ කියලා ඒක දැන් එහෙම තියෙනවනේ ඔය විකුණන්නේ රෙඩිමේඩ් තේ තියෙනව නේද තියෙනවනේ දැන් අර එක එක නම් වලින් එන්නේ නේද දැන් ඒවා ප්‍රශ්නයක් නෑ මම මුලින් කොහම ළමයි හිනාන අපෝ සර් කොහොමද ඔය තේ හදන්නේ කොහොමද තේ හදන්නේ උඩින් බොන්න බෑ කියලා දැන් හදන් බොන්නේ හොඳ අද නේ මම මේ ගොඩක් කලින් කියන්නේ මම අවුරුදු ගානක් ගම මේ කතාව කියන්නේ දැන් ඔය වගේ තේන්නේ ඒ නිසා මේක වෙනස්ව හිතන්න you try to see the future you try to predict something what can we do in the future පැහැදිලිද දැන් වැඩේ හරියද Now we try to move the third one, actually number 3, what it says, input the length and width of a box and print the area and perimeter of it. කොටුවක දිග සහ පළල ඇතුළත් කර එහි වර්ගඵලය සහ පරිමිතිය මුද්‍රණය කරන්න. පුළුවන් කරන්න දැන් නේද? ලේසි. මීට කිට්ටුවෙන් යන්නේ. ටක්කලා කරන්න බලන්න එහෙනම්. ඉක්මනින් කරන්න බලන්න. Now we are going to input the length and width of a box and try to print the perimeter and area of it. අපි කරන් බලන්න එහෙනම්. කරපුවාට chat එකට දාන්න නැත්නම් share කරන්න Zoom එකේ.
අර බලන්න ප්‍රෝග්‍රෑම් එකක් නේ අපිට මොකද කියන්නේ කොටුවක දිගපළල දුන්නාම print කරන්න කියනවා area එකයි perimeter එකයි. අපිට variable කීයක් ඕනද දැන්? variable එකක් තමයි length එක අන්තක width එක. ඊට පස්සේ අපිට print කරන්න ඕනේ area එකයි perimeter තවත් දෙයක් ඕනේ. අපි දැන් අර මුලින් කිව්වා වගේ අපිට ගණන් හදලා print කරන්න පුළුවන්. නැත්නම් එකපාර print කරන්න පුළුවන්. මම කැමති ගණන් හදලා print කරන්න. නිසා අපි ඒක කරමු. ඒක වඩාත් හොඳයි. එතන මම මෙතන variable define කරන්න ඕනේ. මම හැමසෙම ගන්න variable නම දැනන තේරෙන නම. මම කියන්නේ මේක nickname එකක් වගේ. ඔක නම් දාන්න යාළුවන් මේ කොහමද දාන්නේ? බඩා නේද? එහෙම දාන්නේ නම් ඒ වගේ දාන්න ටිකක් nickname තේරෙන නම. So very easy. So you get a short name. Some kind of something like a nickname. So මෙතන මට ඕනේ මොකද්ද? length එකයි width එකයි. ඒ නිසා මම define කරන variable මොන හැටියද? අපි example එක අපි ඇක්ටිව් 3 කියලා කරමු දැන් 3. එහෙනම් L එකයි length එකයි width එකයි. දැන් දිගටම ගන්න length width කියලා කමක් නැහැ. හැබැයි හැමසෙම මතක තියාගන්න ඒ නම දිගටම පාවිච්චි කරන්න. L නම් දිගටම L. length නම් දිගටම length. width නම් දිගටම width. ටැබ්ලට් එක නම් මට තව දෙයක් කරන්න perimeter එකයි area එක නිසා area තමයි perimeter. දැන් මේ ඔක්කොම මට ඉන්ටිජර් කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් වැඩි කරලානේ ගන්නේ. බෙදුවොත් තමයි දශම ගණන් එන්නේ. ඒ නිසා අපිට බෙදන්න නැත්නම් රියල් ඕනේ. අපි ඉල්ලනවා දැන් මෙතන enter නේද? length. මෙතන එනම් L කියලා ගන්න. ආයෙ ගාලේ නම මොකද්ද? width එක. දැන් හරිද? දැන් ගණන් හදනවා මොකද්ද? area. එහෙනම් A colon equal නේද? area කොහොමද කරන්නේ? length එක වැඩි කරගෙන width එක. මම හදනවා මොකද්ද? perimeter. colon equal මොකද? තව ගොඩක් තියෙනවානේ. අපිට කියත හැකි වුණා L දාන W දාන W. නැත්තම් කියත හැකි L දාන W වැඩි කිරීම දෙක. මතක තියාගන්න ආයෙ මෙතන කියද්දී මෙහෙමයි L දාන W කිසි ප්‍රශ්නයක් නැහැ. අපි මෙතන වැඩි කිරීම ලියනවා නම් අපිට යන්න ඕනේ L දාන W වරහන් ඇතුලේ දෙක පැත්තකින් ලියන්න. දෙක වැඩි කිරීම ලකුණ වරහන් උත L දාන W. පැහැදිලිද? එතකොට මෙහෙම ලියන්න පුළුවන් නේ. දෙක වැඩි කිරීම L දාන දෙක වැඩි කිරීම W. කොහොමද ලියන්න පුළුවන්? ප්‍රශ්නයක් නැහැ. එක්කෝ මෙහෙම ලියනවා නැත්නම් මේ ක්‍රමයක් පාවිච්චි කරනවා. තවන්න කැමති අපල මොන ක්‍රමයක් පාවිච්චි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. You can use any of this method. Maybe say L plus W plus W, or maybe you can say 2 into L plus W, or you will say 2 into L plus 2 into W. Okay, then print करना. उच्चारण print मोड़ जाने right L मैसेज आता है हमसे में मैसेज ना बड़ा बड़ा लाइव අපි මොකද්ද කරන්නේ මොකද්ද පෙන්වන්නේ ඒක වඩා වෙන සම්මා හනු දුකමයිනේ ඒරියා සමාන ගැහුවඩු ගම ධර්ම කමාව A මේක මම ගත්තේ A මේ වේරියබල් නම පේනවනේ මෙතන ඒරියා කියනවා නම් මෙතනත් ඒරියා මෙතනත් ඒරියා මෙතනත් ඒ වගේ print කරනවා මොකද්ද ඊළඟ perimeter එක ඉවර කරා ප්‍රෝග්‍රෑම් එක NT පුංචි උපදේශයක්. ඕක දැන් මේක පැස්කල් වල ගහලා රන් කරාම උත්තරය ගන්න පෙන්නනවට දකින්න බෑ. දකින්න හම්බ වෙන්නේ. ඇයි? ඉක්මනට උත්තරේ වැඩි වෙනවා. පේන්න තියෙනවා. ඒස ඔයගොල්ලෝ මොකද කරන්නේ දන්නවද? මෙතනට දාගන්න read ln කියලා එකක් හරි දෙකක්. සමහරට එකක් ඇති. සමහරට දෙකක් ඕන. හරි? ඒ නිසා මේකෙන් කරන්නේ මොකද්ද? read ln කියන මොකද්ද? යමක් user එක ඉල්ලන. දැන් වෙන්නේ මොකද්ද? user එකක් දානකම් program එක නේදලා දෙන්න කියලා බලන්න. ඒ බලන්නේ නම් කියන්නේ අපේ උත්තරේ පෙන්නගෙන ඉන්න. අපේ උත්තරේ පෙන්න. පැහැදිලිද? මොකද අපි මේක රන් කරන්නේ මේ Pascal එක රන් කරලා Windows ඇතුළේනේ වංචාවක් කරලානේ. ඒ නිසා මෙහෙම නොකරොත් අපේ උත්තරේ බලන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. උත්තරේ පෙන්නලා වැඩි වෙනවා. නිසා මේ පදේ දාගත්තාම එයා යමක් ඉල්ලන නිසා ප්‍රෝග්‍රෑම් එක නැවතලා ඉන්නවා යමක් දාන්න.
ඉතින් අපි එන්ටර් කියනකොට මම ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට යනවා. පැහැදිලිද? ඒ නිසා මේක දාන්න රීඩ් එකේ සමහරට එකක් ඇති සමහරට දෙකක්. හැබැයි ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලියද්දි මේක ලියන්න අත්‍යවශ්‍ය නැහැ. මොකද මේක ප්‍රෝග්‍රෑම් එකක් ඇලක් නෙමෙයිනේ. මේක දාන්න නෙයි. අපි මේ මගඩියක් කරලා පැසල රන් කරන නිසා. තේරුණා? ඒ නිසා ඒක නොලිව්වයි කියන ප්‍රෝග්‍රෑම් එකට ගැටලුවක්. හැබැයි මේක රන් කරද්දී නැතුව බෑ. රන් කරද්දී ඒක ඕනේ. ඇයි? ඒක නැත්තම් අපිට වැඩ කරන්නේ නැහැ. පැහැදිලිද? අර බස් එක යනවා තමයි නේ. බස් එකේ ඉතින් සාමාන්‍යයෙන් 34කට දුරට දෙන්නේ නැහැ. රුපියල් දෙක දෙන්නේ නැහැ නේද උරක් කරා. 38කම 40ම ගන්නවා. හැබැයි අපි 60 දුන්නොත් තුසල් අර මාර්ෂල් දුන්නොත් අන්න ඒතර අපිට වැඩි ෂේ. නේද? ඒ වගේ තමයි මේකත් ඉතින්. හරි? ඒ නිසා ඔයගොල්ලෝ රන් කරද්දී ඒ කට්ටකම් කරන්න. බස් ගාස්තුව කිව්වට මෙහෙමයි 38යි 34යි කියලා ඒ රුපියල් දෙක හරි දෙන්නේ නැහැ නේ කවදාවත්. ලේසියෙන් කරලා දෙන්නේ. ඒ වගේ තමයි මේක. ප්‍රෝග්‍රෑම් වල මේක ඕනේ නැහැ. හැබැයි රන් කරද්දී මේක නැතුව රන් වෙන්නේ. පැහැදිලිද? එහෙමනම් ඔන්න ප්‍රෝග්‍රෑම්. හරිද? right. තව ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙනවා. මොකද ඊළඟ තියෙන්නේ? වෘත්තයක අරය ඇතුළත් කරාම අපිට ඕනේ නේ පරිධියයි වර්ගඵලයක් වෙන්න. You want to enter the radius of a circle, then get the circumference and the area of a circle. මේ වගේමයිනේ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මොකද වෙනස? ගන්න එකයි. මොකද ගන්නේ? radius එක. එහෙනම් මෙතන මොකද වෙන්නේ? අපිට ගන්න ඕනේ මොකද්ද? radius එක. මොකද print කරන්නේ? area එකයි circumference. area එකයි නේ circumference. හැබැයි මේකෙදි අර බෙදීම් තියෙනවානේ. ඇයි බෙදීමක් තියෙනවද? 7 22 සංඛ්‍යා. ඒ නිසා මොකද වෙන්නේ? අපිට මේක දාන්නේ මොන හැටියටද? රියල් හැටියට. පැහැදිලිද? අපි දැන් ගන්නවා enter radius. radius මොකද? දැන් ගණන් හදනවානේ. එකයි ගණන් හදනවා. area කොහොමද ගන්නේ? මේක area එක. අර කතාව ගන්න. මොකද ගන්නේ? ඒකේ සූත්‍රය මොකද්ද? 5r වර්ගයනේ. එතන මට උන 5 එක ලියන්න පුළුවන්ද? බෑ. එකක් කොම ටයිප් කරන්න බෑ. එයා ඒක අඳුරන්නේ නැහැ. එහෙනම් මොකද කරන්නේ? අන්නද ඉලක්කමින් ගන්න. මොකද ගන්නේ? 22 බෙදීම 7 වැඩි කිරීම r වැඩි කිරීම. දැන් හදලා මොකද්ද? circumference. ඒ වගේ වන්දන circumference. නේද? ඒ වගේ තමයි මොකද්ද? සූත්‍රය මොකද්ද? 2 5 අයින් කරලා 2 වැඩි කිරීම 22 බෙදීම 7 වැඩි කිරීම r. ප්‍රශ්නයක් නැහැ. පුංචි දෙයක් තියෙනවා. දැන් මේක ඇවිල්ලා නිශ්චිතාංකයක් නේ 7 මතක මොකක් පුංචි වෙන කන්ස්ටන්ට් කියලා. කන්ස්ටන්ට් කියලා. නියත කියලා. can remember? නියත කියන්නේ මොකද්ද? ප්‍රෝග්‍රෑම් එකේ වෙනස් නොවන. එහෙනම් මට පුළුවන් නේද මේක ප්‍රෝග්‍රෑම් එක උඩ හඳුන්වා දෙන්න නියතයක් වශයෙන්. තේරුණාද? දැන් මම මොකද කරන්නේ? මෙන්න මෙතන දානවා මේ නියතිය. මේ උඩි මේක වා මේ ටික වේරියබල් අරගෙන මොකද්ද? කන්ස්ටන්ට්. මම මෙතන කියනවා කන්ස්ටන්ට් CONST කන්ස්ටන්ට් මොකද්ද? 5 කියලානේ. කීයද? 22 බෙදීම 7. එතන මට මෙතන මේ 22න් 7 කියන එක sorry 22 බෙදීම 7 කියන එක මට දාන්න පුළුවන් මොකද්ද 5. දැන් මම මේක වල දානවා මොකද මෙතන මේ 5 කියන අකුරු. එයා දන්නවද 5 කියන්නේ කීයද? 22 බෙදීම 7. So here I can shorten the program. Instead of writing this calculation here, I define here what is phi is. Phi is defined as a constant. Constant means where the value will not change inside the program. I can't change it. I define it as a constant. So phi, this is the value. So now I can use this word here. Instead of this one here, I can use phi here. එක්ක මෙහෙම දාන්න. නැත්තම් මේ කැලේ හඳුන්වා දීලා මෙතන මේ 7 22 වෙනුවට පයි එක දාන්න. පැහැදිලිද? වැඩි ප්‍රෝග්‍රෑම් එක දැන් බලන්න අර උඩ එක වගේමයිනේ. ඊටතර ලේසියි. එකම දේ
මෙතන මේ නිශ්චිත අගය කියන එක විතරයි අපිට ගන්න ඕන පුංචි කාරණා. පැහැදිලිද? එහෙනම් ටක් කරලා ලියාගන්න බැරිච කට්ටිය. Okay, now we go to the next part. Now there's activity number 5. You can do that. අපිට පහ කරන්න පුළුවන්. අපි දැන් 6ට යමු. 6 මොකද්ද කියන්නේ? සංඛ්‍යාදයක් ඇතුළත් කරලා මේ සංඛ්‍යාවේ ලොකු එක හොයන්න කියන්නේ. අපි මේ කරන්නේ. අපි දැන් ෆ්ලෝ chart එකක් යන්නේ. pseudo code එකක් ලියුවා. අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මෙන්න Pascal ලියන්න. So now to write Pascal, we should know how to use the condition in Pascal. යන්න Pascal tube කැලලට Pascal tube කොටසට යන්න. ඒකේ තියෙනවා Pascal වල අපි කොහොමද පාවිච්චි කරන්න කියලා කොන්දේසියක්. නේද? හම්බුණානේ making decisions. පැහැදිලිද දැන්? මේකේ වැදගත් කාරණයක් තියෙනවා මේ පුංචි දෙයක් කියන්න ඕනේ මේකෙදි. අර මම ලියුවානේ කොන්දේසි මෙහෙම ලියලා තියෙනවනේ මම ලියලා තියෙන්නේ if condition මෙතන then පදේ මෙතන statement semicolon කියලා I else statement semicolon කියලා මේ semicolon අයින් කරලා මේක අයින් කරලා මේක අයින් කරලා හරි මේක අයින් කරලා මේක දාන්න බෑ. ඒක වැරදිලා මගේ ටයිප් වෙලා තියෙන්නේ. ඒක අයින් කරලා. අර උඩ statement එකේ. පළි statement එකේ අර දෙන if then else කියලා දෙවෙනි කොටුවේ දකුණු පැත්තේ කොටුවේ ඒකේ පළවෙනි ස්ටේට්මන්ට් එකේ සෙමිකොලන් එක තියෙන්න බෑ. පැහැදිලිද කියන්න? ඒ සෙමිකොලන් එක මගලා දාන්න. හරි? ඒක තියෙන්න බෑ. ඒක මගලා දාන්න ඒක. උඩේ ඒකට පළවෙනි සෙමිකොලන් එක. දැන් තියෙනවා ස්ටේට්මන්ට් ඉස්සෙල්ලා දෙකක්. මොකද දන්නවද? Pascal එකේ semicolon එකේ ඉන්නේ අන්තිම පේජ්. ඉවර කරගන්න. වැදගත් කාරණයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද? අපි pseudo code ලියද්දී if කිව්වොත් end එක ගන්න ලියුවානේ. Pascal එකේ end පදයක් නැහැ. Pascal එකේ end පදයක් end ලියන්න බෑ Pascal. ඒක නිසා මොකද වෙන්නේ? තියෙන්නේ කොහොමද කොන්දේසිය? if කොන්දේසිය then මෙතන සත්‍ය වුණොත් else මෙතන අසත්‍ය වුණොත් කොන්දේසිය පටන් ගන්න මෙතනින් ඉවර වෙන්නේ මෙතනින්. ඒක ඇතුලේ සෙමිකොලන් දාන්න. මෙතන ඉවර වෙන්නේ නැහැ. මෙතන. වම් පැත්තක බලන්න. වම් පැත්තේ බලන්න. if condition then statement. three ඉවරයි. මෙතන. ඒක else පදේ අරනේ. එසා පටන් ගන්න ඉවර කරනවා. පැහැදිලිද? In Pascal there is no keyword called end if. You start the condition here, you end this here. You start the condition here, you are ending here. That's why we are having the semicolon here. We can't have semicolon here. මගේ note එකේ පොඩි mistake එකක් ඒක typing mistake එකක්. ඒ නිසා මෙතන semicolon අයින් කරගන්න. පැහැදිලිද? හොඳයි අපි දැන් බලමු කොහොමද අපි සංඛ්‍යා දෙකකින් ලොකු එක හොයන්න ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කියලා. නේද? variable කියන්න ඕනේද? variable කියන්න ඕනේද? variable දෙකයි නේ. මොකද්ද? n1 එක n2 එකයි. එහෙනම් මේක ප්‍රෝග්‍රෑම් එක 6. අපි කියනවා n1, n2 ඉන්ටිජර් කියමුනේ පූර්ණ සංඛ්‍යාවනේ. එහෙනම් විලාංග දෙක ඉල්ලනවා. ගන්න විලාංග දෙක මොකද්ද? n1 දැන් මේක මායිදිනවා මොකද්ද? n2. පැහැදිලිද? enter first number and second number. දැන් කොන්දේසිය දාන්න ඕන. කොහොමද දාන්නේ? මොකක්ද දාන්නේ? if කිව්වා මොකද n1 විශාලයි n2. n1 greater than n2. දැන් මොකද then පදේ එමෙතන මොකද කියන්නේ? මොකද කියන්නේ ඕනේ? මොකද ලොකු? එකක් දෙකද? ලොකු එක n එනම් ගන්නවා right ln
n1 කොමාවක් දැම්මා මෙතන ලිව්වා is the last one සෙමිකොලන් දානවද දාන්න මෙතන එනවා else කියලා දෙනවා right element මොකද්ද n2 is the last one semicolon එක ඕනේද semicolon එක ඕනේ ඇයි ඉතින් මෙතන මොකද ගන්නේ begin නිසා මෙතන end කියලා ලියනවා end ලියනවද end ලියන්න බෑ ලිව්වොත් වැඩ කරන්නේ නැහැ pseudo code එකේ end if නැත්තම් වැරදි pseudo code එකේ end if නැත්තම් වැරදි Pascal එකේ end if තිබුණොත් වැරදි පැහැදිලිද ඔනොච්චර කියන්නේ ඔයාලා අච්චු පොතේ කියනවා මෙන්න මෙහෙම ක්‍රමයක්. ඒකේ ලියලා දෙනවා මෙන්න මෙහෙම. n1 minus n2 greater than 0. කොහොමද මෙහෙම දාලා? මම දන්නේ නැහැ ඇයි මෙහෙම ලියන්නේ කියලා. මොකද ඒ අදහස? n එක අඩු කිරීම n එක ලොකු නම් බිඳුවට වඩා ලොකු සංඛ්‍යාව මොකක්ද? ලොකු සංඛ්‍යාව n එකනේ මෙහෙම ලියලා මම දන්නේ ඇයි කියලා මම ලියලා තියෙන්නේ මම මේකට කැමති නැහැ මට මේක වැරදි දැන් අතරම අපි කිව්වොත් 10 සහ 5 ගමුකෝ 10 ඍණ 5 විශාල බිඳුවට ඔව් එතකොට n එක තමයි ලොකු ඒක හරි දෙකම ඍණ ගන්න දැම්මොත් මොකද වෙන්නේ අවුලක් වෙනවද නැද්ද? අවුලක් ඒ නිසා මට මේක වැරදි. මට මේක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම මේ ගැන මොකද කියන්නේ? පැහැදිලිද? ඔන්න ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න. හරි නේද? මේ තමයි අපි පාවිච්චි කරන කොන්දේසි ආකෘතිය. ඔයගොල්ලෝ ඉතුරු ටික හදන්න ඕනේ දැන් හරි අපිට හම්බ වෙනාට පස්සේ නේ මේ ඇවිල්ලා 6 නේ 7 8 9 10 11 ඔයගොල්ලෝ හදන්න ඕනේ තනියම අනිත් දවසේ මම මේ ටික චෙක් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ You have to do the rest of the four games. That is number 7. Make answer 7. Ne 6 නේ මේක 6 7 8 9 10 11. ඔයාලා ටික ඔක්කොම කරන්න දැන් පුළුවන්. 11 දක්වා දවඩ කරන්න පුළුවන්.